හරි අවසානයේට ගානක් තුන්නා නේ මම ගෙදරදී උත්සාහ කරන්න කියලා කවුරුත් නම් ඉවලා තිබ්බේ නෑ. උත්සාහ කරාද නැද්ද දන්නේ නෑ. හරි. සමාන්තර ආශ්‍රයයක් සම්බන්ධව කරලා ත්‍රිකෝණ ගානක් දුන්නානේ. එක මෙන්න මේව දුන්නානේ. KLM ත්‍රිකෝණයේ මොනවම ඇදලා තියෙනවා කියලා කිව්වා. KLM සමාන්තර ආශ්‍රයේ KM මත P හා Q ඇත්තේ KP සමානයි. ඒගොල්ලෝ දීලා තිබ්බ තත්ත්වයක් KP සමානයි QM වල ලෙස නම් අපෙන් අහුව අංක 1 KNP ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්නන්න කිව්වා. LQM ත්‍රිකෝණයට 2 NP පාදය සමාන්තරයි කියන්නේ කිව්වා QL පාදය. හරි. ওই දෙක තමයි පෙන්නන්න කිව්වේ. එහෙනම් KNP ත්‍රිකෝණය හා LQM ත්‍රිකෝණ අංග සම කරන්න කිව්වම මොනවද තියෙන කරුණු බලමු අපි ලියමුකෝ. KNP ත්‍රිකෝණය හා LQM ත්‍රිකෝණ වල මේ KP සමානයි QM කියලා දත්තයක් දීලා තියෙනවා. තව මෙන්න මේ KN කියන කෙනා සමානයි LM ට. ඇයි? සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. ඒ වගේම මේ පාද දෙක සමාන්තරයි. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන්තරයි. හරි. එහෙනම් හැදෙනව කවුද? මෙන්න මේ Z අකුරක් හැදෙනව පේනවද? එහෙනම් මෙන්න මෙතන කෝණයට සමාන වෙනවා මෙතන කෝණය. හරි. ඔය කරුණු ටික තියෙනවා. එහෙනම් පාද දෙකයි කෝණයයි පාපෝප අවස්ථාවෙන් අංග සම වෙනවා. හරි. එතකොට මතක තියාගන්න මෙතන සමාන්තර ආශ්‍රයක් කියලා කියනවනේ පුතේ. සමාන්තර ආශ්‍රයක් කියලා කිව්වම ඔය දත්ත අපි දැනගෙන ඉන්න ඕනේ. මොනවද මේ පාදෙට මේ පාදේ සමානයි සමාන්තරයි. ඒ වගේම මේ පාදෙට මේ පාදේ සමාන්තරයි සමානයි. හරි. ඔය කරුණු අපි දැනගෙන ඉන්න ඕනේ. ඒවත් අපිට ගානෙදි ඕන වෙනවා. හරි. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම ලකුණු කරලා දෙන්නේ නැහැ අපිට. හරි. එහෙනම් අපි ලියමු KP සමානයි QM. KP සමානයි QM ගාන දීලා තිබ්බ කෙනෙක් යා දත්තය. හරි. ඊළඟට KN සමානයි LM. KN සමානයි LM සමාන්තර ආශ්‍රය පාද කියලා ලිව්වත් හරි. ඔව් සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද. ඊට පස්සේ මෙන්න මේ NKP කියන කෝණය සමාන වෙනවා කාටද? QML කියන කෝණයට. QML කියන කෝණයට ඒකාන්තර කෝණ. එම නිසා KNP ත්‍රිකෝණය අංග සමයි LQM ත්‍රිකෝණයට පාද දෙකයි කෝණයයි. ඒ කියන්නේ පාපෝප අවස්ථාවේ. හරි. පාපෝප අවස්ථාවෙන් අංග සම වෙනවා. ඊට පස්සේ NP පාදයේ සමාන්තරයි කියන්නේ කියනවා QL පාදයට. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න. මේ දෙන්න සමාන්තරයි කියන්නේ. කොහොමද කියන්නේ? සමාන්තරයි කියලා. ඒ දෙන්න සමාන්තරයි කියන්න නම් අපිට පේනවා මේ සමාන්තර පාද වලින් හැදෙන කෝණ දෙකක් ගන්න එපයි අපි. මොනවද? අපිට පේනවා මෙන්න මෙතන කෝණ දෙකක් තියෙනවා නේ. මේ කෝණ දෙක සමානයි කිව්වනම් හරි. ඇයි ඒ දෙක ඒකාන්තර කෝණ. නේද? මෙන්න මේ කෝණ දෙක සමාන කරගත්තා නම් හරි. ඒ කෝණ දෙක ඒකාන්තර කෝණ වෙනවනේ. එතකොට අපිට කියන්න පුළුවන් උන්ගේ පාද දෙක සමාන්තරයි කියලා. මොකද ඉතින් සමාන්තර කරන දෙන පාද දෙක ගාවට ගිහිල්ලා බලන්න ඕනේ. ඒ වගේ හැදෙන කෝණ මොනවද තියෙන්නේ? සමාන්තර නිසා. මොකද අනුරූප කෝණයක් හරි ඒකාන්තර කෝණයක් හරි අල්ලගන්න බලන්න ඕනේ. දැන් මේ කෝණ දෙක සමානයි කියන්නේ කොහොමද? අපිට මේගොල්ලෝ සමානයි කියන්න බෑ. ඇයි ඒ ත්‍රිකෝණ වලින් එළියේ ඉන්නේ? ත්‍රිකෝණ වලින් එළියේ ඉන්නේ. හැබැයි කරන්න පුළුවන්. කොහොමද? කරන්න පුළුවන්. අර මම කෝ වගේ වැඩි හිතෙන් ඉන්න එපා. මෙතන LQP කියලා අපි LQP කියලා කියන LQP කියලා ගත්තොත් මෙන්න මේ කෝණය අදහස් වෙනවනේ. ඒ කෝණෙත් එක්ක ඒ කෝණයට ලියන්න පුළුවන් මොකක් හරි தත්ත්වයක් ලියමු. මොකද්ද ලියන්න පුළුවන්? මේ කෝණ දෙක එකතු වුණේ 180යි. LQP සහ LQM කෝණ දෙක එකතු වුණේ 180යි. හරි. එහෙනම් මම ලියනවා
LQP කෝණය ධන LQP කෝණය ධන කියන්නේ මෙන්න මේ කෝණය LQP කෝණය ධන LQM කෝණය සමාන අංශක 180යි. ඇයි ඒ පරිපූර්ණක බද්ධ කෝණ? පරිපූර්ණක බද්ධ කෝණ නිසා. හරි? පරිපූර්ණක බද්ධ කෝණ. ඊළඟට දැන් අපි හොයන්න අපිට ඕන මෙන්න මේ LQP කියන කෙනානේ. එයාව තනි කරලා එහෙනම් LQP තනි කරලා මේ LQM අනිත් පැත්තට දාමු. කියන්නේ 180 වරින LQM. හරි. ඊළඟට අපිට තව එකක් ලියත හැකියි. කවුද? මේ ත්‍රිකෝණය ගත්තොත් NPQ කෝණය ධන NPK කෝණය සමාන අංශක 180යි. ඒකෙත් අපිට ඕනේ මෙන්න මේ NPQ කියන එක කෙනා. එයාව තනි කරගෙන එනම් NPQ තනි කරගෙන අඩු කරමු 180ෙන් NPK හරි NPK අඩු කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපි සමානයි කියන්න ඕනේ LQP ට NPQ තමයි අපිට සමාන කරගන්න ඕනේ. දැන් මෙන්න මේ දෙපැත්තේ හැදිලා තියෙනවා 180 සමානයි. තව LQM සහ NPK තියෙනවා. දැන් බලන්න මේ දෙකත් සමාන කරගන්න පුළුවන්ද? LQM කියන්නේ මෙන්න මෙතන කෝණය සහ KPN කියන්නේ මෙන්න මෙතන කෝණය. හරි? මේ කෝණ දෙක සමාන කරගන්න පුළුවන්. ඇයි ඒ? මොකද්ද තර්කය? උදේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මෙන්න මේ සමානුපාත දෙක ඉස්සරහා කෝණ දෙක නේද? අපිට කියත හැකි LQM කෝණය LQM සමානයි කාටද? NPK ට. හරි? අංග සම නිසා අනුරූප අංග. අංග සම නිසා අනුරූප අංග වලින්. හරි? එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද 180 සමානයි. මෙහා 1 කියලා ගත්තොත් මෙහා 2 කියලා ගත්තොත් එකෙන් හා දෙකෙන් මොකක් කියන්න පුළුවන්ද? LQP සමානයි NPQ ට. හරි? ඒ කියන්නේ මේ කෝණ දෙක සමාන වුණා. යටින් ලියනවා. නමුත් මේවා ඒකාන්තර කෝණ වේ. එම නිසා NP සමාන්තරයි QS. හරි? කොහොමද කරේ? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා කිව්වා. හරි? අංග සම කළා. හරි? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා. අංග සම කරන්න කරුණු හොයන්න යද්දී මේක සමාන්තරාශ්‍රයක් කියලා තිබ්බා. ඒතකොට මේ සමාන්තරාශ්‍රයක කරුණු ඕනුණා. මොකද්ද මේ සම්මුඛපාද සමානයි සමාන්තරයි කියන කරුණාව. ඒතකොට මේ පාද දෙක සමාන්තරයි මේ සමාන නිසා ඒ සමාන දෙක ගන්න පුළුවන්. සමාන්තර නිසා ඒකාන්තර කෝණයක් හැදුනා. ඊට පස්සේ ඒගොල්ලෝ දීලා දත්තයත් එක්ක අපි ඒක අංග සම කරා. පස්සේ කිව්වා මේ පාද දෙකක් සමාන්තරයි කියලා පෙන්නන්න බැලුවා. ඒතකොට මේ පාද දෙක සමාන්තරයි කියලා පෙන්වන්න නම් අපි හොයාගන්න ඕනේ මේ පාද දෙකකින් හැදෙන අනුරූප කෝණයක් හරි ඒකාන්තර කෝණ දෙකක් හරි. අපිට මෙතන ඒකාන්තර කෝණ දෙකක් හම්බුණා. හැබැයි දැන් මේ දෙක එකපාර සමානයි කියන්න බෑ. දැන් කලින් ගණන් වලදී නම් අපි එකපාර අංග සම කරලා ඊට පස්සේ අංග සම නිසා අනුරූප අංග වලින් අපිට කෙලින්ම ගන්න පුළුවන් වුණා. හැබැයි මේකේ එහෙම ගන්න බෑ. ඒතකොට අපි පොඩි තර්කයක් ලියනවා. අපි වැඩි කල්පනා කරගෙන යන්නේ නැහැ මම. දීසදී කියලා දුන්නා එක. මෙතන ලියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක එකතු වෙන. ලිව්වා 180යි. ලියලා අපිට ඕන කෝණේ මෙයා ඒක උත්තර කරගත්තා. يعني 180න් අනිත් කෝණේ අඩු කරා. මෙතනත් ලිව්වා මේ කෝණ දෙකට 180ට සමානයි. මොකද පරිපූර්ණක බද්ධ කෝණේ සරල රේඛාවක්මද පිළිදි. ලියලා අපිට ඕන කෝණේ උත්තර කරගත්තා. ඊට පස්සේ බැලුවා 180ට 180 සමානයි. මොකද මේ පැත්ත සමාන වුණොත් මේ අපිට ඕන කෝණ දෙක සමාන වෙනවා. මෙන්න මෙයා සහ මෙයා. මෙන්න මේ දෙන්න අපිට සමාන වෙනවා. මේ පැත්තේ තියෙන සියලු කරුණු සමාන වුණා. සමාන වුණොත් හරියට 180ට 180 සමානයි. LQM සහ NPK අතර අපි සම්බන්ධයක් බලනවා ඊට පස්සේ. LQM කියන්නේ මේ කෝණය සහ NPK කියන්නේ මෙන්න මේ කෝණය අතර සම්බන්ධතාවය බැලුවා. බැලුවම අපිට පේනවා මොකද්ද? අංග සම නිසා මේ කෝණ දෙක සමානයි. එහෙනම් දෙලින්ම අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා එතකොට. හරි? නමුත් මේවා ඒකාන්තර කෝණ වේ කියලා ලියලා යටින් ලියනවා. එම නිසා මේ පාද දෙක සමාන්තරයි කියලා. හරි? ගිය සතියේ ඉඳදී ගන්න දුන්නේ. හරි. අද යනවා අපි වැදගත් තැනකට තවත්
ඊළඟ ජ්‍යාමිතිය පාඩමට ජ්‍යාමිතිය පාඩම් දෙකකට කඩලා දින්නේ ඇත්තටම ඔබ දෙකට කඩලා තිබුණා අපි එකට කරගෙන යන්නේ. හරි. ත්‍රිකෝණ 1 2 කියලා ඔය ප්‍රමේය දෙකක් එක පාඩමක දාලා අනිත් පාඩම එකක් දාලා මුළු වැඩක් කරලා දින ඇත්තටම ඔබ තනි පාඩමක් විදියට කරගෙන යන්න පුළුවන්. හරි. යනවා එහෙනම් ත්‍රිකෝණ සම්බන්ධව ප්‍රමේයයන් ඉගෙන ගන්න. දැන් මේ අංග සාම්‍යය අපි ඉගෙන ගත්තේ. දැන් ප්‍රමේයයන් ඉගෙන ගන්න යනවා ත්‍රිකෝණ සම්බන්ධ කරලා. හරි. ත්‍රිකෝණ කියලා මාතෘකාව දාගන්න. ත්‍රිකෝණ ත්‍රිකෝණ පළවෙනි ප්‍රමේය සාධනය කිරීම මම ඕගොල්ලන්ට තමයි කරන්න දෙන්නේ. හරි. ලියා ගන්න පළවෙනි ත්‍රිකෝණ ප්‍රමේය අංක 1 කියලා දාගන්න. ත්‍රිකෝණ ප්‍රමේය අංක 1. ත්‍රිකෝණ ප්‍රමේය අංක 1 කියලා දාලා ලියා ගන්න. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. ඔක මම අංග සම්මේදී කියලා දුන්නා. හරි දැන් අපි ඔක විධිමත්ව සාධනය කරලා බලමු කොහොමද ඔක වෙන්නේ කියලා. ඉතින් ඔක කරන්නේ අංග සාම්‍යයෙන්ම තමයි. හරි අංග සාම්‍යයෙන් තමයි කරන්නේ. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවලු. ABC කියලා. හරි මේකේ පාද දෙකක් සමානයිලු. මේ පාද දෙක සමානයිලු. අපිට පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා කියලා. හරි සම්මුඛ පාද දිවිට කෝණ සමානයි කියන ප්‍රමේය තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ මෙයා ඉස්සරහා තියෙන මෙන්න මේ කෝණය සමාන වෙනවා කියලා කියනකොට මෙයා ඉස්සරහා තියෙන මේ කෝණය. හරි. මේක කරන්නේ විධිමත්ව සාධනය කිරීම මම දැන් කරලා පෙන්නන්නම්. විධිමත්ව සාධනයක් කරද්දී අපි ලියන්න ඕන මුලින්ම දත්තය කියලා. මේ දත්තයට ලියන්නේ අමුතු කරුණු මුකුත් නෙවෙයි. හරි. ඔන්න හොඳට ආගන්න. දත්තයට ලියන්නේ නෑ අමුතු කරුණු මුකුත්. කියන්නේ වෙන ලෝකකින් ගෙවන ආපුවා හරි වෙන කොහෙන් හරිගෙන ආපුවා එහෙම මුකුත්ම ලියන්නේ නෑ. මේකද ලියන්නේ සම්පූර්ණ මේ රූපය අපිට පේන්න තියෙන කරුණු. මුලින්ම රූපේ මොකක්ද කියලා ලියනවා. ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ මොකක්ද AC සමානයි BC වේ. ඔන්න ලිව්වා. පළවෙනි කරුණ අපි. හරි ABC ත්‍රිකෝණයේ AC සමානයි BC වේ. පළවෙනි කරුණ. ඊට දත්තය තමයි අපිට මේ ත්‍රිකෝණය මොනවද පේන්න තියෙන්නේ. ඔන්න ඔය ටික පේන්න තියෙන්නේ. දත්තයට ලියන්නේ හැමතිස්සෙම ත්‍රිකෝණය පේන්න තියෙන්නේ. මේ ත්‍රිකෝණය හරි ඒ රූපේ පේන්න තියෙන ටික. හරි ඊළඟට සාධනය කළ යුත්තේ අපි ලියනවා සාක u කියලා. සාධනය කළ යුත්තේ තමයි අපි මොකක්ද කියන්න ඕනේ CAB කෝණයට මෙන්න මේ CAB කෝණයට සමානයි කියලා කියන්න ඕනේ CBA කෝණය. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මේක පොඩි නිර්මාණයක් කරගන්න ඕනේ. මේ සාධනයේදී අපි නිර්මාණයක් කරනවා. දැන් සාමාන්‍ය අපිට ගානක් හදන්න දුන්නා මෙහෙම සාධනය දත්තේ ඒවා ලියන්න ඕනේ නැහැ. මේක උදේ විධිමත් සාධනයක්. විධිමත් සාධනයක් කියන්නේ ප්‍රමේයයක් සාධනය කරලා පෙන්වීමක්. ඒව කරද්දී තමයි මේ විදිහට අපි ලියන්නේ. හරි විධිමත්ව සාධනයක් කරන්න කිව්වොත් තමයි මේ දත්තය සාධනය කළ යුත්තේ නිර්මාණයක් කරනවා නම් ඒක ලියන්න. නිර්මාණය තමයි මම අඳිනවා. හරි මම අඳිනවා BAC කෝණයේ මෙන්න මේක මම අඳිනවා ACB කෝණයේ සමච්ඡේදකය. මෙන්න මේ කෝණේ සමච්ඡේදක අඳිනවා. නිර්මාණ අඳින්නේ ජ්‍යාමිති ගණන් වල නිර්මාණ කරන්නේ හැමතිස්සෙම කඩ ඉරි වලින්. හරි නිර්මාණය කරන්නේ කඩ ඉරි වලින්. මම ACB කෝණයේ සමච්ඡේදකය ACB කෝණයේ සමච්ඡේදකය AB පාදය B හිදී හමුවේ. හරි ඔන්න ඔබ තමයි මම කරන නිර්මාණය මොකද්ද ACB කෝණේ සමච්ඡේදකය. සමච්ඡේදකය කියන්නේ කෝණ සමච්ඡේදකය කියන්නේ මේ කෝණේ සමානව දෙකට බෙදාගෙන තමයි යන්නේ ඕක. හරි මෙතන තියෙන මේ ලොකු කෝණේ සමානව දෙකට බෙදලා තමයි යන්නේ.
සමච්ඡේදකයේ හමුවේ. හරි. සාධනය ඕගොල්ලෝ කරන්න ඕනේ. සාධනය මම කරන්නේ නැහැ. සාධනය ඕගොල්ලෝ කරන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මේ කෝණ දෙක සමානයි කියන්න තියෙන්නේ. හරි. ගන්න ත්‍රිකෝණ දෙකක් අරන් අංග සම කරලා අංග සම නිසා අනුරූපම් වලින් බෙදෙන සමානයි කියන්නේ තියෙන්නේ. මොනවද ගන්න ත්‍රිකෝණ දෙක එතකොට? ACB ත්‍රිකෝණය සහ BCB කියන ත්‍රිකෝණ දෙක ගන්න. අරන් අංග සම කරන්න. හරි. කරගෙන යන්න. අංග සම කරන්න. ඔයගොල්ලෝ කරන්න. කොහොමද එතකොට ලියන්නේ? ලියමු ත්‍රිකෝණ දෙකේ නම් දෙක ABC ත්‍රිකෝණය හා DCB ත්‍රිකෝණ වල මොනවද සමාන? මෙතන DC ට DC පොදු පාදයක් තියෙනවා. DC සමානයි DC පොදු පාදය. හරි. ඊට පස්සේ ACB කෝණය සමානයි DCB කෝණය සමච්ඡේදකයේ නිසා. සමච්ඡේදකය කියන්නේ සමෝච්ඡේදනය කරන නිසානේ. ඒතර අපි දත්තය කියලා ලියමු. දත්තය. ඊට පස්සේ AC සමානයි BC දත්තය. AC සමානයි BC දත්තය. හරි. එම නිසා මොකද වෙන්නේ? ABC ත්‍රිකෝණය අංග සමයි DCB ත්‍රිකෝණයට හේතුව පාද දෙකයි කෝණයයි. පා අවස්ථාවේ. හරි. එහෙනම් ඊට පස්සේ අපිට ලියන්න පුළුවන්. කෙලින්ම මොකද්ද? මෙන්න මේ කෝණ දෙක සමාන. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා CAD කෝණය සමානයි CBD කෝණයට. හේතුව මොකද්ද? අංග සම නිසා අනුරූප අංග. කෙලින්ම ඔච්චරයි. හරි. සාධනය ඉවරයි. මේ දන්න දෙයක් කරන් තිබ්බේ. හරි. මේවා සමහරක් වෙලාවට අහන්න පුළුවන්. ඉතින් මේකේ සාධනය නම් මේක තමයි, මේක වෙනසක් වෙන්නේ නැහැ. කියන්න බෑ. සමහර වෙලාවට සාධනයක් කරලා පෙන්නන්න කියලා දෙන්න පුළුවන්. මේක අහන්න පුළුවන්. මේකටත් වැඩිය ගොඩක් ඉඩ තියෙනොත් මම දැන් ඊළඟට කියන ප්‍රමේය සාධනය අහන්න. අහපු තැනුත් තියෙනවා. හොඳේ. ඒ සාධනය අහපු තැනුත් තියෙනවා. ඊළඟට කරන එක. හරි. ඕක ලියා ගන්නකො.
හරි ඔක ලියා ගන්න මට චූට්ටක් විනාඩි දෙකක් දෙන්න පුතේ. හරි ඊළඟ එක ලියා ගන්න පුතේ ප්‍රමේය අංක 2 ත්‍රිකෝණ ප්‍රමේය අංක 2 ප්‍රමේය අංක 2 ප්‍රමේය අංක 2 ලියා ගන්න ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතු ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ඕක ඉතාම වැදගත් ප්‍රමේයක්. හරි කෙටි ප්‍රශ්න මේ කතා කරන ප්‍රමේය තුන තියෙනවනේ බුද මේ පාඩමේ ප්‍රමේය තුනක් කතා කරනවා. මේ කතා කරන ප්‍රමේය තුනෙන් අනිවාර්යෙන් ගානක් පේපර් එකේ තියෙනවා. හරි කෙටි ප්‍රශ්නයක් ඕ දෙවෙනි කොටසට ආව හෝ නැත කෙටි ප්‍රශ්න එකක් හෝ දෙකක් අනිවාර්යෙන්ම තියෙනවා. මේ කතා කරන් යන කොටස ඒ තරම් හරිම වැදගත්. හරි එහෙනම් ඔය කියන්නේ මෙන්න මේකයි. ඔතනින් සාධනය කරන්න කලින් හරි නෑ අපි මේක පස්සේ යන්නේ. හරි සාධනය කරලා ඉමු දත්තය මුලින්ම දත්තේනේ ලියන්න ඕන සාධනයක් කරද්දී දත්තේ තමයි ලියන්න ඕන. හරි විධිමත් සාධනය. දත්තේ ලියනවා මොකද්ද? අපිට පේන්න තියෙනවා ABC කියලා ත්‍රිකෝණයක් පේන්න තියෙනවා. ඒකේ BC පාදයේ BC දික් කරලා දිත්. ඕක තමයි දත්තය. ලියනවා ABC ත්‍රිකෝණයේ BC පාදය BTEC දික් කර ඇත. BTEC දික් කර ඇත. හරි සාධනය කළ යුත්ත සාකයු
සාධනය කළ යුතු තමයි. මොකද්ද? මෙන්න මේ කෝණ දෙක. පුතේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය කියන්නේ මෙයා. හරි. පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. මෙන්න මේ කෝණ දෙකේ එකතුවට මෙයා සමානයි කියලා තමයි කියන්නේ. හරි. එහෙනම් අපි පෙන්නන්න ඕනේ මොකද්ද? BAC කෝණය BAC ධන ABC මෙන්න මේ කෝණ දෙක එකතු කරාම මෙයයි මෙයයි එකතු කරාම ACB කියන කෝණය හැදෙනවා කියලා පෙන්නන්න ඕනේ. ඔක තමයි සාධනය කළ යුත්තේ. හරි. ඊට පස්සේ මේකෙත් පොඩි නිර්මාණයක් කරනවා. නිර්මාණය මම අදින උදේ මෙන්න මෙතන C හරහා හරි AB ට සමාන්තර රේඛාවක් අදිනවා C හරහා මේ විදිහට. ඇඳලා මේක CE කියලා නම් කරනවා. හරි. ලියමු AB ට සමාන්තර රේඛාවක් AB ට සමාන්තරව C හරහා CE ඇඳීම හරි. ඔය කරුණු ටික කරනවා. මේකේ පොඩි නිර්මාණයක් කරනවා. මොකද්ද? AB පාදයට සමාන්තරව C හරහා CE කියන රේඛාව අදිනවා. හරි. ඇඳලා ඉවර වෙලා දැන් ඔන්න යනවා සාධනයට. හරි. මේකේ සාධනය හරිම ලේසි. බලන්න. මෙන්න මේ කෝණෙට හරි මෙන්න මෙතන කෝණේ සමානයි කාටද? මෙන්න මෙතන කෝණෙට. ඇයි ඒ? ඒකාන්තර කෝණ. හරි. මේ බේරෝ නිසෙන්ඩ් අකුර හැටියට මේ දෙන්න සමානයි. හරි. ඒ වගේම මෙන්න මෙතන කෝණෙට මෙන්න මෙතන කෝණේ සමානයි. ඇයි ඒ? අනුරූප කෝණ නේ. මේ වෙනවා දෙස් අකුර හැටියට ඇහිලා තියෙන්නේ. මේ කෝණේ සමානයි අනුරූප කෝණ. හරි. එහෙනම් අපි ඔය කරුණු දෙක ලියමු. කවුද? BAC කියන කෝණය මෙන්න මෙයා. BAC කියන කෝණය සමානයි කාටද? ACE කියන කෝණයට. ඇයි ඒ? ඒකාන්තර කෝණ. ඊළඟට BAC කියන කෝණය ABC කියන කෝණය සමානයි කාටද? ECD කියන කෝණයට. අනුරූප කෝණ. හරි. එහෙනම් මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මෙයාට 1 කියලා දානවා, මෙයාට 2 කියලා දානවා. මේක ගොඩක් වෙලාවට විභාග ප්‍රශ්න වලට අහලා තියෙනවා පුතේ. හරිද? විධිමත්ව සාධනය කරන්න කියලා. මේක පට්ටම ලේසි. හරි. මේක ඇත්තටම පට්ටම ලේසි. මම දැන් ඔය ඒකාන්තර කෝණයේ අනුරූප කෝණ දෙකයි ලිව්වා. ලියලා 1 2 කියලා දාලා මම මේ දෙක එකතු කරනවා. හරි? මම මේ දෙක එකතු කරනවා. ඇයි එකතු කරන්නේ? බලන්න BAC මේ අපිට ඕන කෙනෙක් ඉන්නවා. ABC මේ දෙක මොනව වෙලාද තින්නේ? එකතු වෙලා. අන්න ඒ නිසා මම මුන් දෙන්නම එකතු කරලා දානවා. මම ලියනවා 2 ධන 1 ධන 2. 1යි 2යි එකතු කරනවා. හරි? 1යි 2යි එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ පැති දෙක එකතු වෙනවා. BAC ධන වෙන්නේ. අද චුට්ටක් ෆෝන් එකේ මේ පැත්තට හරවනවා කැමරේ. හරි. BAC ධන ABC සමානයි අර පැත්ත දෙන්න එකතු වෙනවා ACE ධන ECD. හරි. දැන් බලන්න සාධනය කළ යුත්තේ මොකද්ද? BAC ධන ABC සමානයි ACD කියලා. දැන් ඇවිල්ලා තියෙනවා BAC ධන ABC. හරි. මේ පැත්ත හරි. ඔන්න මේ පැත්ත හරි. දැන් මේ පැත්තෙන් කවුරු වෙන්න ඕනද? ACD. අපි ගිහිල්ලා බලමු. ACE කියලා කියන්නේ මෙන්න මේ කෝණයට එකතු කරන්නලු. ECD කියන්නේ මෙන්න මේ කෝණය. ඉතින් මේ කෝණ දෙක එකතු වුණාම හැදෙන්නේ කවුද? මෙන්න මේ මුළු කෝණය හැදෙනවා. නේ? ඒකනේ වෙන්නේ. එහෙනම් කෙලින්ම ලියද හැකි BAC ධන ABC සමානයි කාටද උදේ? ACD ට. ඔන්න සාධනය කරලා පෙන්නනවා විදිහට. මේ අමුතු කිසිම දෙයක් කරේ නැහැ. හරි. හොඳට මේ ලෝකෙ ඉඳලා අහන් ඉඳපු ළමෙක්ට මේක තේරෙනවා. හරිද? මේ ලෝකෙ ඉඳලා මම අහන් ඉඳලා ඔන්න මම ආපහු පැහැදිලි කරනවා. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉඳොත් මේක හරියටම පැහැදිලි. කිසිම මේ අර කලින් එකේ තරම්වත් දෙයක් නැහැ. මේක ඇත්තටම බැලුවෝ. හරි. ඒ තරම්ම දෙයක් බැලුවෙත් නැහැ. මොකද්ද කරේ? අපිට පෙන්වන්න ඕන කවුද? මෙන්න මේ ABC කෝණය සහ BAC කෝණය. මේ කෝණ දෙක එකතු වෙලා මේ මුළු කෝණය හැදෙනවා කියන්නේ. හරි. නිර්මාණය කරගත්තා AB ට සමාන්තරව රේඛාවක් ඇඳ C හරහා CE කියලා. එතකොට මොකද උනේ? අපිට ආව ඒකාන්තර කෝණ දෙකක්. ඒ දෙක ලිව්වා. BAC සමානයි ACE. මෙතන මේ தත්ත්වය ලිව්වා. හරි. ඊට පස්සේ අනුරූප කෝණ දෙකක් තිබ්බා. ඒකත් ලිව්වා. ඒ කෝණ සමානයි. ඒක ලිව්වා. ලියලා මොකද්ද කරේ? ඒ දෙක එකතු කරා. ඒ දෙක එකතු කරාම
මේ කෝණ දෙක එකතු කරාවා තමයි ACE කියන්නේ මෙන්න මේ කෝණයට එකතු කරන්න ආවා ECD කියන මේ කෝණය. එහෙනම් මේ කෝණ දෙක එකතුව කියන්නේ මොකක්ද? සම්පූර්ණ ACD කියන කෝණය තමයි හැදෙන්නේ. ඉතින් ඔන්න විධිමත්ව පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය විධිමත්ව සාධනය කරා. හරි. ඕක තර්ක කර ලියන්න. හරි. ඕක තර්ක කර ලියන්න. මේක මේ මම දැකලා දිනවා ගොඩක් වෙලාවට සමහර අවුරුදු වල සාධනයන් කරන්න ඇවිල්ලා තියෙනවා. හරි. විධිමත්ව සාධන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන යන ප්‍රමේය සාධනය කර පෙන්වන්න විධිමත්ව සාධනය කර පෙන්වන්න කියලා ඇවිල්ලා තියෙනවා විභාගෙට. හරි. දැන් මෙහෙමයි. අද ඔක ලියන ගමන් අහන් ඉන්න. ලියන ගමන් අහන් ඉන්නේ. අද කරනවා මම ප්‍රමේය සාධනයන් 3ක්. දැන් දෙකක් කරලා ඉවරයි. හරි. ඒත් ඇත්තටම මේක කෙටි ප්‍රශ්නයක් හදන්න නම් ඔය කියන ප්‍රමේය මතක තියෙනවා. මොකද එකක් කතා කරා සමානුපාතික ඉදිරිපිට කෝණ සමානයි. දැන් ඊළඟ එක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. කෙටි ප්‍රශ්න වලට නම් ඕක මතක තිබ්බම ඇති. ඊට අමතරව මේ ප්‍රමේයන් සාධනය කරලා පෙන්නුවා. හරි. දැන් තව එකක් මේකෙන් පස්සේ තව එකක් සාධනය කරලා පෙන්නනවා. ඔය කරුණු තුන යොදාගෙන අපි ගණන් හදාගෙන යනවා තමයි දැන් ඉස්සරහට කරන්නේ. මේ පාඩම ඉවරයි. පාඩම් දෙකේ තියෙන ඔය ප්‍රමේය තුන ගන්න. හරි. ඒ ප්‍රමේය තුන දැන් ළඟට අනිත් එක කියලා දුන්නම ප්‍රමේය තුන ඉවරයි. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රමේය තුන කොහොමද යෙදෙන්නේ, කොයි වගේ දෙන්නේ, කොහොමද ගණන් හදන්නේ, කොහොමද තර්ක කරන්නේ කියන එක. එකක් විශේෂයෙන් මතක තියාගන්න. මේ කරපු සාධනයන් තුන ඕගොල්ලෝ අද ආයි තනියම කරන්න ඕනේ. හරි. ඒක රෑ 9ද 10ද 11ද 12ද ප්‍රශ්නයක් නෑ. මේ කරපු සාධනයන් තුන තනියෙන් කරන්න ඕනේ. කොහොමද කරන්නේ? නෑ එකපාරම බෑනේ. හරි. පොත අරගෙන එකපාරක් බලා ගන්න. හොඳට බලන්න. මේක බලද්දී ඇයි කියලා තර්ක කර බලන්න. මේ නිර්මාණය කරා. නිර්මාණයෙන් තමයි මේක ආවේ. ඇයි මේ දෙන්න සමාන වුනේ? ඒකාන්තර කෝණ නිසා. මේ දෙන්න සමාන වුනේ අනුරූප කෝණ නිසා. එකපාරක් හොඳට බලා ගන්න. බලාගෙන පොත වහලා පැත්තකින් කියලා තනියම වෙනම තැනක හදන්න. වෙනම තැනක ඔය මේක ආපහු හදන්න. මේක ඇත්තටම ලොකු දෙයක් නෑ. නමුත් සමහර තැන්වල මේක අහන තැන් තියෙනවා. ඒක නිසා මම කියන්නේ පොඩ්ඩක් වැදගත්. ඉතින් මේක විභාගයට සාධනය කරන්න આવොත් නිකම්ම ලකුණු ටික අතේ. හරි. නිකම්ම ලකුණු ටික අතේ. එහෙම එනවා. එන්නේ නැත්තම් මම කියන්නේ නෑ. සාමාන්‍යයෙන් එනවා. හරි. ඇත්තට මේකෙදි කතා කරන ප්‍රමේයන් තුන ඔයගොල්ලෝ හරි සරලව ඔයගොල්ලෝ දන්න ප්‍රමේයන් තුනක් කතා කරන්නේ. හැමදාම උදේ දැන් බ්‍රහස්පතින්දාට පැය දෙකක් තියෙනවා. හොඳේ සිකුරාදා ක්ලාස් නැහැ. ආපහු සිකුරාදා තියෙන පැයත් බ්‍රහස්පතින්දා අරගෙන අපි බ්‍රහස්පතින්දා කරන්නේ මේ මොකද දන්නවා මට සිකුරාදා ක්ලාස් වගේක් වැටලා තියෙනවා. ඒකයි මේ මගේ ක්ලාස් එක ඉවර කරලා ඉතින් 7 විතර වෙනවා. ඉතින් මට ආපහු ඔයගොල්ලන්ගේ ක්ලාස් එක මේ කරන්න විදියක් නැහැ. ඒකයි අපි මේ පැය දාමු බ්‍රහස්පතින්දාට දාලා බ්‍රහස්පතින්දා පැය දෙක බ්‍රහස්පතින්දා දවසේ ජ්‍යාමිතිය තමයි කතා කරන්නේ. හරි. බ්‍රහස්පතින්දා දවසේ ජ්‍යාමිතිය කතා කරන්නේ ඒක මතක තියාගන්න. තව මට හිතුනොත් බදාලා තියෙන පැයත් අඟහරුවාද දාලා මේ ඒතර සඳුදා අඟහරුවාද බ්‍රහස්පතින්දා කියන දවස් තුනට විතරක් ක්ලාස් එක ඉස්සරහදී ඉස්කෝල් පටන් ගත්තා පස්සේ හරි. ඒ දවස් තුනට දානවා. දැනට අපි ওই දවස් 4 කරගෙන යමු. කරන විදිහට දවස් 4 කරගෙන යමු. දැම්ම නෙමෙයි. හරි. දැන් මම ඒක කියන්නම් ඒ කාලේ දැනට සිකුරාදාට ක්ලාස් නැහැ. ඒක බ්‍රහස්පතින්දාව තමයි තියෙන්නේ. ඒක විතරක් මතක තියාගන්නකො. අනිත් එක ඕනේ. හරි.
දැන් මේක ඔය ලිව්වට ඕකේ මෙලොව මොහොලක් තේරෙන්නේ නැතුවත් ඇති සමහර විට සරලව මෙහෙම රූපයක් ඇඳගන්න. උදේට පල්ලෙන් සරලව මෙහෙම රූපයක් ඇඳගන්න. A ධන B සමානයි C කියලා මේක කොටු කරගන්න. හරි. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක එකතුවෙන් තමයි C හැදෙන්නේ. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. A ධන B සමානයි C. ඔය රූපය අඳගන්න. ඕක ඔළුවේ අඳගන්න. ඔළුවේ අඳගන්න කියන්නේ මෙන්න. පොතේ අඳින ගමන් ඔළුවේ අඳගන්න. ඒ කියන්නේ පෑන අරගෙන ඔළුවේ අඳින්න කියනව නෙමෙයි. ඔළුවේ ත්‍රිකෝණයක් ඇඳලා ABC කියලා දාලා A ධන B සමානයි නෑ. ඔක හිතේ අඳගන්න. ඔය රූපයම මතක තියාගන්න. හරි. ගණන් හදද්දි ඒක හරි ලේසි. ඔය රූපේ ෆොටෝ එකක් ගහලා ඔළුවේ තියාගන්න. සමහර කරුණු අපි උදේ කටපාඩම් කරනවට වැඩිය රූප විදියට මතක තියාගන්නවා අපිට ඊට වැඩිය ගොඩක් වෙලින් මතක හිටිනවා. හරි. සහ ඉක්මනින් මතක් වෙනවා. ඒ නිසා තමයි ඕක හිතේ ඇඳගන්න ඔය රූපේ. හරි. ඊළඟ ප්‍රමේය නැති ඔයගොල්ලෝ දන්න එකක්. හරි. ඒක සාධනය කරලා වෙන්නන්න විතරයි තියෙන්නේ අර මේක පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන ආපු එකක්. ඒක සාධනය කරන්නේ මේක ඉදාගෙන තමයි. හරි. ලියා ගන්න ප්‍රමේය අංක 3 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ අංශක 180කි. ඔක දන්නේ නැත්නම් ඉතින් වැඩකුත් නෑ. ඔක දන්නවනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ಐಕ್ಯ අංශක 180කි. හරි. එකක් සාධනය බලමු. දත්තය ABC ත්‍රිකෝණයකි. පේන තියෙන උත්තරයිනේ. හරි. පේන තියෙන උත්තරයි. දත්තයට මම කොහොම ලියන්නේ අපි පේන තියෙන දේවල්. ඒතර පේන තියෙන උත්තරයි. මේක සාධනය කරන්නේ නැති ඔය ත්‍රිකෝණය විතරයි තියෙන්නේ. ABC ත්‍රිකෝණයකි. හරි. සාධනය කළ යුත්තේ තමයි මොකද්ද? සාක U මෙන්න මේ කෝණ තුන එකතු වෙ 180යි. ABC කෝණය ධන ACB කෝණය ධන BAC කෝණය අංශක 180ක් කියන එක තමයි පෙන්වන්න ඕනේ. හරි. අංශක 180ක් කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් නිර්මාණයක් කරනවා මේකේ. නිර්මාණය BC පාදය D-tech දික් කිරීම මෙන්න මේ විදිහට දික් කරනවා. හරි. දික් කරනවා. මගේ අපෝජි පොඩ්ඩක් දැන් පොඩ්ඩක් අවු. හරි. ඒ කියන්නේ ගණන් ගන්න එපා. තේරෙන්නේ නැති දා තිබ්බොත් අහන්න. BC පාදය D-tech දික් කරනවා. දැන් සාධනය පට්ටම ලේසි. මේක ඇත්තටම ඇති දෙයක් නෑ. සාධනය. අපි දන්නවා මොකද්ද මේ කෝණ දෙක එකතුව මෙයාට සමානයි. නේ? මේ කෝණ දෙක එකතුව මෙයාට සමානයි. එහෙනම් ලියමු ABC කෝණය ධන BAC කෝණය සමානයි කාටද? ACB කෝණයට. හරි. ACB කෝණයට. හරිද? ඔන්න ලිව්වා. ඇයි ඒ හේතුව ලියන්නේ? හේතුව ලියන අර කලින් ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඔයගොල්ලෝ ලියන ප්‍රමේය. හරි. මට ලියන්න දෙන්නේ නැහැ. මට සිංහල ලියන්න පොඩ්ඩක් හරි කම්මැලි. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් මේක බලන්න පුතේ පෙන්වන්න තියෙන එකේ ABC හරි. BAC ට BAC තියෙනවා. ACB එක නැහැ. ACB කියන එක නැහැ. එහෙනම් ඌ දෙපැත්තටම එකතු කරනවා. හරි. දෙපසටම BAC ACB එකතු කිරීම. හරි. එතකොට ABC ධන BAC ධන ACB සමානයි ACD මේ පැත්තට එකතු කරන්නේ මේ දෙපැත්තම එකතු කරනවනේ ACB. දැන් බලමු මෙන්න මේ පැත්තේ මේ පෙන්නන්න ඕන එක හැදිලා තියෙන්නේ. ABC තියෙනවා, BAC තියෙනවා, ACB තියෙනවා. හරි. මේ පැත්ත හැදිලා තියෙන්නේ. දැන් මේ පැත්ත 180ක් වෙන්න ඕනේ. ඈ කොහොමද දැන් කෝණ දෙකක එකතුව 180ක් වෙන්නේ? මාරක කියන්නේ.
දැන් කොහොමද මුන් දෙනා එකතු 180ක් කරන්නේ? හොඳට බලන්න. හොඳට බලන්න. ACD කියන්නේ මෙන්න මේ කෝණය. ධන ACB කියන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණ දෙක එකතු කීයද? කෝණ දෙක එකතු කීයද? අංශක 180යි. එහෙනම් මේ දෙන්න වෙනකොට කෙලින්ම ලියද හැකි. අපිට මොකද්ද? ABC කෝණය ධන BAC කෝණය ධන ACB කෝණය සමානයි අංශක 180යි. මෙන්න මේක මෙච්චර කාලයක් අපි ඔක ඉගෙනගෙන තිබ්බා. හරි 180යි කියලා ඔයගොල්ලන්ට කවුරු හරි කිව්වා එක්ක මං කිව්වා නැත්නම් ඉස්කෝලේ එක සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි කිව්වා. ඉතින් අපිත් ඕක අහගත්තා. අපි මෙච්චර කාලයක් ගණන් හැදුවා. ත්‍රිකෝණයක කොණ තුන 180යි කියලා හදාගෙන ගියා. කවුරු හරි ඔප්පු කරලා වෙන්නන්න කිව්වනම් අනේ ඉතින් අපි දන්නේ නැහැ අනිත් අය කිව්වට අපි අහගෙන ලිව්වා. ඔක තමයි කියන්නේ. හැබැයි අදින් පස්සේ ඒක කියන්න බෑ. මෙන්න සාධනය කරන විදිය. හරි ත්‍රිකෝණයක කොණ තුන 180යි කියලා මෙන්න සාධනය කරන විදිය. හරි මේක පුළුවන් වෙන්න ඕනේ ඉතින් ඔය ත්‍රිකෝණ 1 2 කියලා 10 වසරේ තියෙන කොටස් දෙක තියෙන්නේ මේටි. හැබැයි ඉතින් මෙහෙමයි. දැන් ඔක කිව්වට පස්සේ ළඟ දවස් ඉඳලා පන්තියට ලවයි නැහැ. පාඩම ඉවරයි කියලා නිකන්. මේ පාඩම පටන් ගත්තා විතරයි. හරි පාඩම ඉවරයි කියන්නේ මම පාඩම ඉවරයි කියලා කිව්වේ සිලබස් එකේ උගන්වන්න දෙන ප්‍රමේය තුන ඉවරයි. ආයි ප්‍රමේයන් නැහැ උගන්වන්න ওই පාඩම් දෙක. හැබැයි ගණන් හදන විදි ගානෙන් ගානට තියෙනවා ඉගෙන ගන්න දෙයක්. හරි ගණන් තමයි දැන් ඉස්සරහට දිගටම හැදෙන්නේ. ඔන්න ගණන්. මේක ලියලා ඉවරුණත් හරි ගණන් හදාගෙන යනවා. හරි. ගණන් 35ක් විතර හැදෙනවා ඉතින්. මේ සාධනයන් තුන අනිවාර්යයෙන් අද ආපහු කරන්න ඕනෙමයි ලියන්න ඕනෙමයි. හරි. හරි ඊට පස්සේ මේ ඔකේ යටින් රූපයක් ඇඳලා මෙන්න මේක ලියා ගන්න. මේව රූපයක් ඇඳලා ඔය කරුණු සරලව ලියා ගන්න. මේ කෝණේ A මෙයා B මෙයා C නම් A ධන B ධන C සමානයි අංශක 180යි. කියන එක ලියලා කොටු කරගන්න. මේ සාධනය කරලා ඉවරනාට පස්සේ. හරි. ඒතර ඔළුවේ තියෙන්න ඕන ඔය කරුණු ටික ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ඔළුවේ තියෙන්න ඕන. මොනවද? සමානපාදී පිට කෝණ සමානයි. සහ අභ්‍යන්තර කෝණය හරි ප්‍රතිවිරුද්ධ බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. සහ කෝණ තුන එකතුව අංශක 180යි කියන කොටස් තුන හොඳට මතක තියාගන්න. හරි ඊයන්නේ ගානකට යමු. එහෙනම්
හරි. ඔය දෙකේ x යගයන් ඔය හොල chat එකට එවමු බලන්න. අරුණ කියලා දුන්නා. try කරන්නකෝ මම ඊට පස්සේ කියලා දෙන්නම්. හරි. දැනට ඔයගොල්ලෝ හිතලා හදලා එවන්නකෝ බලන්න උත්තර මට. ක්‍රමය කියලා දීලා තියෙන්නේ. මම කියලා දෙනවා. කියලා දෙන්නේ නැත්තේ නෑ කියලා දෙනවා. ඔයගොල්ලෝ එකපාරක් උත්සාහ කරන්න. එවන්න වැරදුනාට කමක් නෑ. පළවෙනි එකට උත්තරේ එවන්න බලන්න. පළවෙනි එක දැන් හදලා ඉවර වෙන්න ඕන. මලින් තාපව බලන්න පුතේ අඩු කිරීම එකතු කිරීමේදී වැරදි වෙලා තියෙනවා. කොහොමද එන්නේ? හරි? කොහොමද? මේ කෝණ දෙක එකතු වෙන්නේ නේද x හැදෙන්නේ. හරි මේ පාදයක් දික් කිරීම නිසා හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් x කියලා කියන්නේ කවුද? මෙන්න මේ දෙකගේ එකතුව. 75 ධන 42. කීයයි කියලා නම් 5යි 2යි එකතු වුණාම 7යි 7යි 4 එකතු කරාම අංශයට 110. අංශක දැමීම වැදගත්. හරි? අන්තිම උත්තරේට අංශක දැමීම වැදගත්. මේ සුළු කිරීම වලට රිවර්ට් එකයි නැතත් එකයි එක ප්‍රශ්නයක් නැහැ. අන්තිම උත්තරේ අංශක වැදගත්. හරි. ඊළඟට මේක x හොයන්නේ. දැන් ඔක එකපාරට හිතන්න බැරි නම් දුක් වෙන්න එපා ලියන්න. x ධන 46. මේ කෝණ දෙක එකතු වෙන්නේ මෙහා හැදෙන්නේ නේ. මේ අභ්‍යන්තර කෝණ දෙක එකතු වෙන තමයි බාහිර කෝණය හැදෙන්නේ. ඒක අරුම ලියන්න. x ධන 46 සමානයි 112යි. දැන් අපි හොයන්න ඕනේ x. එහෙනම් 46 වැඩක් නැහැ. මුව කණෙන් ඇදලා දාන්න මේ පැත්තට. හරි. එතකොට මොකද වෙන්නේ? කණෙන් ඇදලා දාපු ගමන් මිනිහා මේ පැත්තේ දාන වෙන්නේ මේ පැත්තට ආපු ගමන් ඍණ වෙනවා. එහෙනම් 112න් අඩු කරන්න 46ක්. එතකොට දැන් දෙකෙන් 6ක් අඩු කරන්න බෑ 12න් 6ක් අඩු කරාම 6යි. මෙතන බිඳුවයි මෙහෙන් ගෙනාම 10න් 4ක් ගියාම 6යි. 66යි. ඔන්න ඔහොමයි. හරි. අර එකපාර හොයන්න ඕනේ එහෙම දෙයක් නෑ. දැන් කෙනෙක්ට සමහර කෙනෙක් මෙහෙම අතන තියෙන්න පුළුවන්. කියලා එකපාරම x සමානයි 112න් 46 අඩු කරනවා කියලා කරගෙන ඉන්න පුළුවන්. වැරදි නෑ හරි. ඇයි ඒ? එයාට එකපාර හිතන්න දැන් මේ කෝණ දෙක එකතු වෙනනම් මෙයා හැදෙන්නේ. මේ කෝණය මෙයා අඩු කරාම මෙයා එන්නේ බෑ. එහෙම හිතෙනවා නම් ඒක හොඳයි. නමුත් නොහිතෙනවා නම් මේ විදිහට හිතන්න. මේක හිතනවා නම් ඒත් ඇති. හරි. මොකද දින විදිහට ලියන්නේ x ධන 46 112. මේ කෝණ දෙක එකතු වුණාමනේ මෙයා හැදෙන්නේ. ඒක ලියන්න. මෙතනත් මේ කෝණ දෙක එකතු වුණාම මෙයා හැදෙන්නේ. එහෙනම් x ගියාගේ එන්නේ කොහොමද? මේ කෝණ දෙක එකතු වෙන්නේ. හරි. එච්චරයි. ඒක තමයි හිතන්න තියෙන්නේ. හරි. මේක හදන්නේ නා. මයික් ඔෆ් කරන්න.
මේක හද මෙතන 48 තියෙනවා. ඒක ටිකක් හිතන්න තියෙනවා. බලමු විතර හදලා මට උත්තරේ කියන්න බලන්න. x ගේ අගය හොයන්න ඕනේ. ඔව්. අපේ උත්තර තියෙන්නේ කවුද ප්‍රශ්නයක් තියෙනවද කියන්න. නැත්නම් chat එකට දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නැත්නම් chat එකට දාන්න. නෑ 75 නෙවෙයි. ඔව් නේද? sorry. 75 නෙවෙයි. 75ත් ඕන. 75ත් ඕන. හැබැයි උත්තරේ 75 නෙමෙයි. 75ත් යොදාගෙන තව එකක් හිතන්න වෙයි වාට. ටිකක් බලන්න. ඒ ගාන හදන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒ විදි දෙකම හරි. එවන් වැරදුනාට කමන්නේ එවන් අතල එවන් උත්තර එවන් නෑ 75 නෙවෙයි 57ක් නෙවෙයි 153ක් නෙවෙයි 57ක් නෙවෙයි අංජලි හරි කොහොමද ඔක හිතන්නේ කොහොමද යන්න හොයන්නේ කියන කෝණේ ගාව මේ විදිහේ ගණන් වල හිතන්නේ මෙහෙම දැන් ඊළඟ ගෙදර වරදින්න බෑ හරි මොන හොඳට අහගන්න හොයන්නේ කියන්නේ x නේ හරි x ගේ අගය එන්නේ කොහමද x ගේ අගය එක විදිහක් මෙතන අගය හොයාගෙන ගන්න පුළුවන් 180 අඩු කරලා ගන්න පුළුවන් මොකද මේ සරල රේඛාවක් නැත්නම් අපිට තව විදිහක් වෙනවා. ඇයි මේ ඔයගලන්ට මෙන්න මේ ත්‍රිකෝණය වෙනවා දුන්නේ. දැන් මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා මෙතන මේ කෑල්ල ගලවලා ගත්තොත් මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට මේ කෝණය හැදෙන්නේ කොහොමද? මෙන්න මේ දෙන්නගේ එකතු වෙන්නේ. නේ? මෙයාගේ මෙතන තියෙන අගේ එකතු වෙන්නේ නේද මේක හැදෙන්නේ. ඇයි මේ පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණයක් තියෙන්නේ. එයා අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. ඉතින් ඔයගලන්ට මෙතන කෝණය හොයාගන්න බැරිද? මෙතන කෝණය හොයාගන්න බැරිද? පුළුවන්. කොහොමද? එතෙන්ට අපි y ගේ ලකුණක් දාලා ඒක හොයමු. එහෙනම් කොහොමද එයා හොයන්නේ y ධන 123 මේ කෝණ දෙක එකතු 180යි. ඒකට ලියලා හොයන්න පුළුවන්. y ධන 123 සමාන අංශක 180යි. එහෙනම් මේක අඩු කරාම y සමානයි. හරි. 180 න් 123ක් අඩු කරාම අපිට එනවා මෙතන 7යි. ඊළඟ 7න් 2ක් 5යි. 57යි. හරි. ඔය දැන් කට්ටියනේ මග නැවතිච්ච උත්තර තමයි ඔය තියෙන්නේ 57 75 මග නැවතුණා එකක් හරි දෙකක් හරි කොහෙන් හරි හෙව්වා හැබැයි සම්පූර්ණ ගාන හදාගන්න බැරි වුණා දැන් බලන්න හෙලා හරි මෙතන y කෝණය හොයාගත්ත අපි කීයද 57යි එහෙනම් දැන් මේ දෙන්නක එකතු වෙන්නේ x හැදෙන්නේ එහෙනම් ලියමු කොහමද 48 ධන 57 සමානයි x එහෙනම් මේ දෙක එකතු කරාම 8යි 5යි 15න් 5යි එකක් වෙනවා මෙතන 5යි 5යි 10යි එහෙනම් x සමානයි කියලා අංශක 105යි x සමානයි අංශක 105යි. දැන් ඔක තව දුර ක්‍රමයකට තව ක්‍රමයකට හදන්න පුළුවන්. තව ක්‍රමයක්. මොකද්ද? මේ 123 හැදෙන්නේ 48යි මෙතන කෝණය එකතු වෙලානේ. එහෙනම් 123න් 48 අඩු කරලා මෙතන කෝණය හොයාගන්න පුළුවන්. හරි. ඔයගලන්ට මෙතන කෝණය. ඊට පස්සේ ඒ කෝණේ මේකයි තියෙන්නේ මේ සරල රේඛාවක් මත බද්ධ කෝණ. හරි. ඒ කියන්නේ එහෙම. මෙතනට අපි දාන්නම් මම අකුරක් දාන්නම් ඒ කියන්නේ මේ තව විදියක්. මෙයයි එකතු කරලා 123 හැදෙන්නේ. එහෙනම් අපිට ලියද හැකි a ධන 48 සමානයි 123යි. හරි. දැන් a හොයාගන්න 48 අඩු කරන්න ඕනේ. එහෙනම් 123න් 48 අඩු කරන්න ඕන. 3න් 8ක් අඩු කරන්න බෑ. 13න් 8ක් කියන්නේ 5යි. ඒතර මෙතන 1යි 11යි 75යි. ඔය 75 මෙන්න මේ 75 උත්තරේ කිව්වයි එතන ඕනේ හොයාගත්තා. ඊළඟට x හොයන්න ඕනේ. x හොයන්න නම් මොකද උදේ?
x සහ මේ 75 අතර තියෙන සම්බන්ධය මොකද්ද? පරිපූර්ණ කෝණයක් නේ. x ධන 75 සමාන අංශක 180යි. එහෙනම් මෙතනින් අඩු කරා නම් x 105යි කියන දැන් ඔයගොල්ලෝ හොඳයි. ඔයගොල්ලෝ හැදුවා. ඔය කාට හරිම එක්ක 75 ඇවිල්ලා තිබ්බා නැත්නම් 57 ඇවිල්ලා තිබ්බා. අර 105 ගන්න තමයි බැරි උනේ. ඒ ගාන එක කැලලක් හරි හදලා. අන්න මේකයි මට වෙන්නත් ඕනේ. හරි. මට උත්තර වැරදුනාට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ නැවතුනාට ප්‍රශ්නයක් නැහැ. දැන් තේරෙනවා ඕගොල්ලන්ට. දැන් මොකක්ද අපේ වෙච්ච අඩුපාඩු කියන එක දැන් තේරෙනවා. මට ඕන ඔයගොල්ලෝ මොනවා හරි උත්සාහ කරන්න. හරි. උත්සාහ කරොත් ඊළඟ ගාන හරියනවා. අනිවාර්යයෙන්. දැන් ඊළඟ ගාන සම්පූර්ණ ගානම නැතත් එක කැලලක් හරි අනිවාර්යෙන් හරියනවා. හරි. ඊට මම හදලා දෙනකම් බලන් ඉන්නේ නැතුව මොනවා හරි උත්සාහ කරන්න. Tamanට හිතෙන විදිහට හදන්න. හරි. දැන් Tamanගේ අඩුපාඩු තේරෙනවා මම කොතනද නැවතුනේ 57 ගත්ත කට්ටිය මෙතනින් නැවතුනේ. සාහෘදයෙන් මෙන්න මේ කැලේ එතකොට ඉස්සරහට යන්න ඕනේ කියන එක පේන්න ඕනේ. හරි. ඒ වගේ අනිවාර්යෙන්ම හරි. මේ ගාන try කරන්න යනවා දැන් හොඳට. ඉතින් ත්‍රිකෝණ දකින්න. එක ත්‍රිකෝණයක්ම නෙමෙයි. මේකේ ත්‍රිකෝණ විවිධ පැති වලට දකින්න පුරුදු වෙන්න. එතකොට සමහරවිට කෙනෙක්ට පේන්නේ නැත්නම් පොත හරව බලන්න. හරි. ඒක මමත් එහෙම කරලා තියෙනවා. ත්‍රිකෝණ පේන්නේ නැහැ දැන් සමහර වෙලාවට දැන් මේ ත්‍රිකෝණේ මෙහෙම තියෙද්දි මෙහා පාදයක් දික් කිරීමෙන් කියලා පේන්නේ නැහැනේ. පොත හරවන්න. පොත හරවලා බලන්න. හරි. පොත කරකන්න. කරකලා බලන්න. හරි. මේක හදන්න ඔය නම් හොඳට කල්පනා කරලා ඔකේ ත්‍රිකෝණ දැකීම හොඳයි නම් හරි ත්‍රිකෝණ දැකීමේ හැකියාව විශ්මිත නම් උත්තරය ගන්න පුළුවන්. හොඳට බලන්න. හොඳට. හදලා උත්තර කිව්ව. හරියන්නේ වැරදුන අයට වරදින්න උත්සාහ කරන්න ඕනේ. හරි. ඔව් හරි. ඒවත් දැන් ටික ටිකෙන් උත්තර හරියට ඔව් හරි. මේකයි කියන්නේ try කරන්න. වරදිනවට බය වෙන්න එපා. දැන් උත්තර දෙකක් ආවේ දෙකම හරි. හැමෝම එවන්න. Tamanda ආපු උත්තරේ එවන්න. බය වෙන්න එපා හරි වැරදි කියලා බය වෙන්න එපා උත්තරේ එවන්න. දැන් හරි. හරි. කලින් පාර වැරදිච්චාගෙත් දැන් හරි. ඒකයි කියන්නේ. මේකේ කොහොමද දෙන්නේ එතකොට? ඔයගලන්ට ත්‍රිකෝණ දෙක පෙවුනද? මොකද්ද? මේ කෝණයෙන් හොයන්න ඕනේ. මෙයා හොයන්න පුළුවන් මොකක් තිබ්බනද? මෙතනාගේ තියෙනවා මෙන්න මෙතනාගේ තිබ්බනම් හරි. මෙතනාගේයි දැන් මෙතනාගේ මෙයයි එකතු වෙලා මෙයා එන්නේ. එහෙනම් මෙයා තිබ්බනම් හරි. එහෙනම් එයා හොයාගන්න විදියක් දැන් හිතන්න. දැන් මෙයා ගැන හිතන්න එපා. හරි. මෙයා පස්සෙන් යන්න මුලින්ම. හොයන්න ඕන කෙනා පස්සේ යන්න මුලින්ම. හරි. එයා පස්සේ යනකොට වෙන කෙනෙක් හොයන්න හම්බුනොත් මෙයා පස්සේ අනේ කරනවත්තර එයා පස්සේ යන්න. දෙන්නෙක් පස්සේ යන්න එපා එකපාර. හරි. දෙන්නෙක් පස්සේ එකපාර යන්න එපා පව් වැඩ.
කොහොමද එක්කෙනෙක් පස්සේ යන්නේ එකපාරට. හරි. මෙයානේ හොයන්න යන්නේ අපි. එතකොට මෙයා හොයන්න නම් මෙතනයි මෙයාගේ එකතු තිබ්බනම් හරියි. හරිද? හැබැයි දැන් මෙයා නැහැ. එහෙනම් මෙයා හොයන්න. මේක අතාරින්න. මේක අතාරලා මෙයා හොයන්න නැහැ. හරි. මෙයා හොයන්න කියන්නේ මෙයා කොහෙන්ද හැදෙන්නේ? එයා හැදෙන විදියක් බලද්දි මෙන්න මේ ත්‍රිකෝණේ පේනවා. මේ දෙන්නගේ එකතු වෙන නේද මෙයා හැදෙන්නේ. එහෙනම් එතනට අපි අකුරක් දාගමු y කියලා. එහෙනම් y සමානයි 28 ධන 84. මේ දෙන්නගේ එකතු වෙන්නේ එයා හැදෙන්නේ. එහෙනම් 8 4 12 2යි එකක් වෙනවා මෙන්න 3යි 112යි. මෙයා හැදෙන 112යි y කියන්නේ නෑ 112යි. දැන් මේ දෙන්නගේ එකතු වෙන්නේ මෙයා හැදෙන්නේ. එහෙනම් x හොයත හැකි x සමානයි 112 ධන 14. කීයද 126යි. අංශක 126යි. හරි. මුලින්ම ගිහිල්ලා බලන්න මුලින්ම ගිහිල්ලා අල්ලගන්න හොයන්න තියෙන කෙනා. හරි. ඒතකොට යාව හොයාගන්න පුළුවන් විදිහක් කල්පනා කරන්න. ඒ අද්දි වෙන කෙනෙක් හොයන්න වෙනවා නම් මේ ගැන හිතන්නේ නැතුව එයා ගැන හිතන්න. හරි. කළා එයා හොයාගෙන ඉන්නේ. ඊට පස්සේ ආපහු මෙයා හොයාගන්න පුළුවන්. හරි. අංශක 42 අර මැද්දේ තියෙන්නේ හොඳේ.
ඔව් හරි. එතකොට මේකේ කොහොමද එන්නේ? x නෙවන්න. x හොයන්න නම් x හැදෙන්නේ කාගෙන්? මෙයාගේ එකතු වෙන්නේ. පාදයක් දික් කිරීම සැදෙන බාහිර කෝණය මේ දෙන්නගේ එකතු වෙන්නේ. එහෙනම් මෙයා හොයාගත්තා නම් x හොයන්න පුළුවන්. එහෙනම් මෙතනට y කියලා අකුරක් දැම්මොත් y ධන 115 සමාන අංශක 180යි. එහෙනම් 180 න් 115 අඩු කරාම කීයද? 65යි. හරි y 65යි කියනවා. මේක එකපාරම අඩු කරා. හරි. ඊට පස්සේ එහෙනම් 65යි x හැදෙන්නේ කොහොමද? මෙයයි එකතු වෙන්නේ. ඒතර 65 ධන 42 සමානයි x. එහෙනම් මේ දෙන්නගේ එකතුව කියන්නේ කීයද? 107යි. x කියලා කියන්නේ අංශක 107යි. හරි. ඊළඟ මේක හදන්න. හරි. ඕකේ අපේ උත්තරේ කියන්නේ. ඔව් දිගටම ඔව් හරි. මේ විදිය ගානක් අනිවාර්යෙන්ම එනවා. හරි. හදලා එවන්න බලන්න උත්තර එවන්න. එක්කෙනෙක් කිව්වා හරි. එවන්න හැමෝම එවන්න. හරි. හරි බලමු ඒක කොහොමද? x හොයන්න ඕනේ. x හොයන්න නම් මේ දෙන්නගේ එකතුවෙන් තමයි x හැදෙන්නේ. හැබැයි මෙතන කෝණේ නැහැ. එහෙනම් යා හොයාගන්න පුළුවන් එයයි මෙයයි ඉන්නේ සරල රේඛාවක. එහෙනම් මෙතනට y කියලා දැම්මොත් y ධන 112 සමාන අංශක 180යි. මේ දෙන්නගේ එකතුව සරල රේඛාවක් මත පිටපත් කෝණනේ. එහෙනම් මේක අඩු කරාම y සමානයි 68යි. y සමානයි 68යි. එහෙනම් x හැදෙන්නේ කොහොමද? මේ 68යි 67යි එකතු වෙලා තමයි x හැදෙන්නේ. 68යි 67යි එකතු වෙලා x හැදෙන්නේ. 8යි 5 8යි 7යි 15යි 5යි එකක් එනවා. එතකොට 7යි 6යි 13යි. අංශක 135යි කියලා එනවා. හරි. මොකක් කල්පනා කරලා බලන්න.
ඔකේ චුට්ටක් හිතලා යන්න තියෙනවා ටිකක්. කලින්ට වැඩි චුට්ටක් හිතලා යන්න තියෙනවා බලන්න. හිතලා හදන්න බලන්න. නෑ පුතේ අමාසි ආපහු පොඩ්ඩක් බලන්න. එවන්න. නෑ පුතේ දී. ඔව් හරි. නෑ. හරි. බලමු කොහොමද මේක හොයන්නේ. x නේ හොයන්න ඕන. හරි. ඊට වෙන මේ චූටි ත්‍රිකෝණය 84 තියෙනවා. මෙන්න මෙතන කෝණය හොයාගත්තා නම් මේ දෙන්නම එකතු වෙන්නේ x හැදෙන්නේ. හරි. එතකොට මෙයා හොයන්න පුළුවන් විදිය කොහොමද? එයා හොයන්න පුළුවන් ඔයගලන්ට පේනවා මෙන්න මෙතන ප්‍රතිමුඛ කෝණ මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ. මේ කෝණය හොයාගත්තා නම් හරි. ඒ කෝණය තමයි කෙලින්ම මෙතනට එන්නේ. ඒ ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මෙයා හොයාගන්න විදිහක් තියෙනවද? ඔව් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරගෙන 62 හැදිලා තියෙන්නේ. එහෙනම් අපි මෙතෙන්ට දාගමුකෝ y කියලා. හරි. එන්න දාගමු y කියලා. කොහොමද y ධන 30 මේ දෙන්නා එකතු වෙන්නේ 62 හැදෙන්නේ. y ධන 30 සමානයි අංශක 62යි. මේ 30 මෙහෙන් අඩු කරාම y සමානයි අංශක 32යි. මෙයා 32යි කියන්නේ මෙතනත් කීයද? මෙතනත් 32යි. ප්‍රතිමුඛ කෝණ. හරි. එහෙනම් අපිට x ගන්න පුළුවන් කොහොමද? මේ දෙන්නාගේ එකතුවේ x හැදෙනවා 84 ධන 32. කියන්නේ කීයද? 6යි 116යි. පැහැදිලිද? හරි. මේකේ පොඩි දෙයක් තියෙනවා ප්‍රතිමුඛ කෝණ කියන කරුණ ආවා. මොකද්ද මෙතන කෝණේ අපි බලන්නේ කියේ. අපිට ඕන එහෙනම් මෙයයි මෙයාගේ එකතුවේ මෙයා හැදෙනවා. හැබැයි මෙතන කෝණේ නැහැ. එයා හොයාගන්න පුළුවන් කොහොමද? අපි බලන්න මෙතන ප්‍රතිමුඛ කෝණ. මෙතන ප්‍රතිමුඛ කෝණ. මෙයා හොයාගන්න පුළුවන් නම් මෙයාගේ කෙලින්ම එනවා. හරි. ඒත් මෙයා හොයාගන්න පුළුවන් අපිට කොහොමද? මේ දෙන්නගේ එකතුවෙන් තමයි 62 හැදිලා තියෙන්නේ. එහෙනම් 62කින් 30ක් අඩු කරාම මේ කෝණ එනවා. ඒකම තමයි කෙලින්ම මෙතනට එන්නේ. මේ දෙන්නගේ එකතුවෙන් x හැදෙනවා. හරි. ඔන්න ඕකයි ඒක හැදෙන්නේ.
ඊළඟට මේක හොඳට බලන්න. මෙතන අංශක 15යි. හරි. අංශක 15යි. මෙතන 118යි. මෙන්න මෙතන කෝණය අහන්න. හිතන්න බලන්න. කීයද මේ එක්ස්ට්‍රා? ඕ හරි. හැමෝම එවලා තියෙන අය කොහමද හරි. හරි. ඒකේ කොහොමද x තියෙන්නේ මෙතන. හරි. දැන් හැබැයි මෙන්න මේ කෝණ දෙක දීලා තියෙනවා. දැන් මේක අපිට x දීලා තියෙන්නේ මෙතන ත්‍රිකෝණෙකුත් නෑ මුකුත් නෑ. හිතන්න එපා. සමාන්තර පාද දෙකක් තියෙනවානේ. එහෙනම් ඒකාන්තර කෝණයක් තියෙනවානේ. මේ කෝණය මෙතන කෝණය සමානයි. එහෙනම් මෙතන කෝණය හොයාගත්තම කෙලින්ම x කියාගේ එනවා. ඒ කෝණය හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ දෙක එකතු වෙන්නේ 118 හැදෙන්නේ. එහෙනම් මෙතෙන්ට අපි අකුරක් දාගමු සිම්පල් a කියලා දාගමු. හරි. දාගත්තොත් එහෙනම් a ධන 15 සමානයි කියලා අංශක 118යි. එහෙනම් 118න් අඩු කරන්න ඕන 15ක්. a කීයද? අංශක 103යි. එහෙනම් x උත් කීයද? අංශක 103ක් වෙනවා. හේතුව මොනවද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරි. ඒකාන්තර කෝණ නිසා x ගේ අගයක් 103යි කියලා එනවා. හරි. ඊළඟට මේක හදන්න බලන්න. අංශක 28යි. මෙතන x. මෙතන 39යි. මෙතන 16යි. හරි. හදමු බලන්න. සියයටයි.
ඔව් හරි. නෑ පුතේ අන්දර. 55 නේ. ආයෙ ටිකක් බලන්න. 51ක් නේ. කොහොමද? x තමයි හොයන්න ඕනේ. හරි? x හැදිලා තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරලානේ. ඒතකොට මේ x වන්න පුළුවන් මෙයාගේ මෙන්න මෙයාගේ එකතු වෙයි. හැබැයි මේ කෝණේ නෑ. දැන් ඒ කෝණේ වන්න පුළුවන් කොහොමද එහෙනම්? ඒ කෝණේ වන්න පුළුවන් මොකටද මේ ලොකු ත්‍රිකෝණේ පේනවද? මේ ත්‍රිකෝණේ මෙයයි මෙයයි එකතු වුණාම මෙයා හැදෙනවනේ. එහෙනම් මෙතන අපි අකුරක් දාගමු a කියලා. ඒ කෝණේ නෝ කවුද? 28යි 39 එකතු වුණා. 28 ධන 39. එහෙනම් 8යි 9යි එකතු වුණාම 17න් 7යි එකක් එනවා මේට. 3යි 3යි 6යි 67යි. මෙතන 67යි කියලා එන්නේ. එහෙනම් මේ කෝණය හොයන්න මොකද්ද කරන්න තියෙන්නේ? x සමානයි මොකක් වෙනවද? 16යි 67යි එකතු වෙන්න ඕන. 16 ධන 67. එහෙනම් 6යි 7යි 13න් 3යි එකක් එනවා මේට 6යි 2යි 8යි. අංශක 83යි. පැහැදිලිද? හරි. x කෝණය හොයන්න ඕන. x කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා හැදලා තියෙන බාහිර කෝණ. මේ දෙන්නගේ එකතුවෙන් x එනවා. හැබැයි මේ කෝණේ නැහැ. එහෙනම් එයා හොයාගන්න පුළුවන් මෙන්න මේ දෙන්නගේ එකතුවෙන් නේද එයා හැදෙන්නේ. හරි. එහෙනම් මේ දෙන්න එකතු කරලා මෙයා ගන්නවා. එයයි මෙයයි එකතු කරලා x හොයා ගන්නවා. හරි. සුළු කිරීමේ පොඩි වරදක් තියෙනවා. ටුට්ටක් ආපහු බලන්න. ආහා.
ඒක උත්තරේනවා. දැන් ආපු උත්තරේ 76ක් නෙමෙයි 40ක් නෙමෙයි 117ක් නෙමෙයි. එකසිය 82ක් නෙමෙයි. 182 වෙන්නත් බෑනේ. 182 වෙන්නත් බෑ පුතේ. අයියේ සරල රේඛාව මත උඩරිම මේ කෝණ දෙකේම එකතුවත් 180යි. 182 එන්න බෑ. ඒ නිසා ඒ වගේ උත්තර આવුත් පොඩ්ඩක් බලන්න. මොකද කට්ටිය නිදිමතේ කලින් හරියට හදාගෙන ආවා. දැන් වරදින්නේ මොකද නිදිමතයි. කොහොමද x හොයන්න ඕන x ගන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක එකතු වෙන්නේ ඒ කෝණ දෙක නැහැ. ඒ කෝණ දෙක දැන් නැහැ මලගෙඩියක්. දැන් මේ දෙක නෑ. දැන් කලින් එකක් හරි ඉතින් අනිත් එක හොයාගන්න ඒකවත් නෑ. කොහොමද? හැබැයි හොයාගන්න පුළුවන්. ඇයි මෙයාත් කීයද පුතේ? මෙයාත් 38යි. මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. මෙයා 38යි මෙයා 38යි. මෙයා හොයන්න බැරිද? a කියලා දාගත්තොත් a ධන 140 සමාන අංශක 180යි. එහෙනම් a කියලා කියන්නේ කොච්චරද? මෙයා 180 140 අඩු කරාම a කියලා කියන්නේ අංශක 40යි. හරි? එහෙනම් a 40යි මෙයා 38යි. x හැදෙන්නේ කොහොමද? මේ දෙන්නගේ එකතු වෙන්නේ 40 ධන 38. එහෙනම් කීයයි කියනවාද? අංශක 78යි. තේරුණාද? ඒකේ ලොකු ගණනක් තිබෙත් නැහැ. හරි? x නේ වන්න ඕනේ. සන්න මේ දෙන්නගේ එකතු ඕනේ. මේ 38 ප්‍රතිමුඛ කෝණ කියලා දැක්කේ නැහැ. දැක්කේ නැතුව ඇති ගොඩක් අය. ඒකයි උනේ. මේ 38 ප්‍රතිමුඛ කෝණය. හරි? මේ සරල රේඛා දෙකක් ඡේදනය වෙලා හැදෙන්නේ ප්‍රතිමුඛ කෝණ. 38 ප්‍රතිමුඛ කෝණයක්. මෙයා 40 මෙතෙන්ට ගන්න පුළුවන්. මෙයා 40යි 140යි මේකයි. මේ සම්පූර්ණ එක 180යි. මෙතනින් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අංශක 40යි. එහෙනම් 40යි 38යි එකතු කරාම 78යි කියලා ගන්න පුළුවන් අපිට. හරි. ඊළඟට පොඩ්ඩක් වෙලාව දෙන්නම් මම මෙන්න මේක හිතන්න බලන්න හොඳට. x ධන y සමානයි n ධන n බව පෙන්වන්නලු. හරි. හිතන්න පොඩ්ඩක් කොහොමද කරන්නේ? මම උදව්වක් කරන්නම් ප්‍රත්‍යක්ෂයක් තමයි තියෙන්නේ. ප්‍රත්‍යක්ෂයක්. දැන් අපි ඔය හදාගෙන ආව එක දිගටම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක ගණන් ටිකක්. මොකක් කල්පනා කරන්න ඕන ටික.
තව විනාඩි 3ක් දෙන්නම් ඔක හොඳට කල්පනා කරන්න. ඇත්තටම පේලි දෙකයි. හරි. පේලි දෙකක් ලිව්වනම් තුන්වෙනි පේලි උත්තරේ පෙන්වන්න පුළුවන්. සරලව. ලොකු දෙයක් නෑ. මම වර ජ්‍යාමිතිය ගණන් වල හිතන්න කියලා තියෙන විදිහට හිතන්න ඕනේ හැබැයි. එහෙම හිතුවොත් පට්ටම ලේසි. තව විනාඩියක් දෙන්න. සමහරවිට ඔය වගේවත් කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. දැන් ඔක දෙවෙනි කොටසේ ජ්‍යාමිතියක් නෙමෙයි. පළවෙනි කොටසේ ජ්‍යාමිතියක් විදිහට පළවෙනි කොටසේ ගානක් විදිහට එන්න පුළුවන්. ඒ කියන්නේ පේලි දෙකයි ලියන්න තියෙන්නේ. හරි. ගොඩාක් පේලි ලිය මේව කරන්න දෙයක් තරම් දෙයක් නැහැ. පේලි දෙකයි ලියන්න තියෙන්නේ. තුන්වෙනි පේලි කෙලින්ම උත්තරේ. හරි. මං කියලා දිනන මොකද්ද? එක පැත්තයි බලන්නේ. අනිත් පැත්තේ මොන රෙද්දක් තිබ්බත් අපිට වැඩක් නැහැ. හරි. දැන් වැඩක් නැහැ. x ධන y. x ධන y මොකක් හරි ලියන්න බලමු. x ධන y. x කියන්නේ මෙයා y කියන්නේ මෙයා. එතකොට මේ දෙන්නගේ එකතුවෙන් හැදෙනව කවුද පුතේ? මෙන්න මේ ත්‍රිකෝණය එක්ක ඕගලන්ට පුළුවන් මේ කෝණය ලියන්න නැත්නම් මෙතන කෝණය ලියන්න පුළුවන්. ওই කෝණ දෙකෙන් කැමති එකක්. හරි. මොකද දෙකම මේකේ බාහිර කෝණ. මේකේ මේ පාදයෙන් දික් කරලා හැදලා තියෙන මෙයාත් එක බාහිර කෝණයක්. එයා හැදෙන්නේ මේ දෙන්නගේ එකතුවෙන්. මෙයා කියන්නේ මේ පැත්තට ගත්තොත් මේ පාදයෙන් දික් වෙලා ඉඳලා තියෙන්නේ. එයා හැදෙන්නේ මේ දෙන්නගේ එකතුවෙන්. ඒක කැමති කෝණයක් ගන්න මම ගන්නම් මෙතන මේ FBD මම ගන්නවා ABD කියන කෝණය. මේ මෙතන අකුර තමයි B. මෙන්න මේ කෝණයට මෙයා මේ දෙන්නගේ එකතුවෙන් හැදෙන්නේ මේ කෝණෙනේ. මම ඒ දත්තේ ලියනවා. x ධන y සමානයි ABD. ABD. කරුණ මොකද්ද? පාදයක් දෙක කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. යාවිති. ඊළඟට දැන් බලන්න එහා පැත්ත m ධන n. දැන් මේකේ ABD තියෙන්නේ එහෙම නැහැ. මේකේ m ධන n එකක් තියෙන්නේ. තවත් කෝණ දෙකක එකතුවක්. එහෙනම් ඒ දෙන්නටත් ලියමු. එමුයි එමුයි එකතු කරාම කවු වෙනවද? මේ බලන්න පාදයක් දික් කිරීම නිසා දැන් බාහිර කෝණය නේද මෙන්න මේ BDC ත්‍රිකෝණය. m ධන n එකතු කරාමත් මෙයා එනවනේ. එහෙනම් මම ලියනවා m ධන n සමානයි ABD. ඉතින් මොකද්ද දැන් වෙන්නේ? දැන් මොකද්ද? ආයෙ මොකද කියන්න ඕනද? x ධන y සමානයි ABD ට m ධන n සමානයි ABD ට. එම නිසා කෙලින්ම කියන්න පුළුවන් මොකද්ද මේ ප්‍රත්‍යක්ෂයක්. x ධන y සමානයි m ධන n අර a සමානයි b ට c සමානයි b ට කිව්වනම් ac සමානයි කියලා අපි කරේ ප්‍රත්‍යක්ෂයක්. අන්නේ ප්‍රත්‍යක්ෂ තමයි මේ තියෙන්නේ. හරි. දැන් ඔක තව කෙනෙක්ට හදන්න පුළුවන්. තව කෙනෙක්ට මෙහෙම කරන්න පුළුවන්. මේ දෙපැත්තේ කෝණ දෙකට ගන්නත් පුළුවන්. x ධන y සමානයි ABD කියලා එකක් ගන්න පුළුවන්. තව m ධන n සමානයි FBC කියලා ගන්න පුළුවන්. මේ කෝණයට සමාන කරලා. m ධන n සමානයි FBC. දැන් කොහොමද ඒතර මේ කෝණ දෙක සමාන වෙන්නේ? ඒ කෝණ දෙක සමානයි පුතේ මොනවද? ප්‍රතිමුඛ කෝණ. ABD සමානයි FBC. ප්‍රතිමුඛ කෝණ. එම නිසා x ධන y සමාන m ධන n කියලා කියන්න පුළුවන් කෙනෙක්ට. ඒක එහෙම ගන්න ඕනේ. එහෙම නැත්නම් එකම කෝණයට සමාන කරලා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රතිමුඛ කෝණ වලට ඕනනම් ගන්න පුළුවන්. නැත්නම් එකම කෝණයකට සමාන කරලා ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. හරි. එහෙනම් ඊළඟට මෙන්න මේක බලන්න.
මෙතන කෝණය අකුර B. m සමානයි n නම් x සමානයි y බව පෙන්වන්න. හරි. ඉතින් බලන්න මොකද වෙනවද? m සමානයි n ලු. m සහ n කියන කෝණ දෙක සමානයි ලු. එහෙනම් අපිට x සමානයි y කියන එක ගන්න ලු. දැන් x කියලා කෝණේ තියෙනවා සමීකරණ එක පැත්තක. ඉතින් මේක ආයි හිත හිතින් එපා x කෝණේ සම්බන්ධ වෙන මොනවා හරි කරුණක් ලියන්න. ලියලා x උක්ත කරගන්න. ඕකනේ කරන්න තියෙන්නේ. හරි කරන්න බලන්න. දැන් අපි කියන්නේ ඇත්තටම පුතේ ඔන්න ඔය කෑල්ල තියෙන්නේ. හරි. මොළව අමාරුයි කියන්නේත් ඒක. ඉතින් දැන් එහෙම මොකක් හරි එකකට කරුණක් ලියන්න යනවා නම් හරි. අපි දන්න ප්‍රමේයන් මොනවද? අපි දන්නවා එක්ක පරිපූර්ණක කෝණ තියෙන්න පුළුවන්. දැන් ප්‍රමේයන් තුනක් දන්න මොනවද? එක්ක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි කියන එක අපි දන්නවා. ඉතින් ඔය මොකක් හරි කරුණක් ලියන්න. කියන්නේ එහෙම හිතන එක ලියන්න එපා. එතන ගානට අදාළව එකක් හිතලා ලියන්න. හරි. කොහොමද? හරි. මෙතන x තියෙනවා. මේ උඩ කරුණ ගැන හිතන්න යන්න එපා. m සමානයි n එකක් දීලා තියෙනවා. ඒක කොහෙටද ගන්නෙ? ඊට පස්සේ බලමු. හරි. x සමානයි y. x කියන එක වෙන අරගෙන ලියමු. x සහ m එකතු කරාම මෙන්න මේ p කියන කෝණය හැදෙනව නේද? මේ x සහ m එකතු කරාම p කියන එක කෙනා එනවනේ. පාදයක් දෙක කිරීම සැද බාහිර කෝණය. අපි ලියමු. එහෙනම් m ධන x සමානයි p. දැන් අපිට ඕන x නේ. අපි හොයන්න ආවේ x ටනේ. එහෙනම් x සුත්ත කරගමු මේ m මෙහෙට දාමු. x සමානයි p ඍණ m. මේ ධන m එක මෙහෙට ගෙනාව මොකක් වෙනවද? ඍණ m එකක් වෙනවා. හරි. ඔන්න එකක් හරි. දැන් ඊළඟට y කියලා මේ y කෝණය තියෙන්නේ. y වත් අරගෙන ලියමුකෝ. ලියමු. එහෙනම් n ධන y නැත්නම් y ධන n සමානයි p. මේ දෙන්නගේ එකතුවත් p ට සමාන වෙනවනේ. මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය p කියන්නේ. හරි. දැන් එහෙනම් ඒකෙත් y යුක්ත කරගමු. අපි හොයන්න ආවේ y නේ. p ඍණ මේ n එක දාන්න ඕනේ එහා පැත්තට. n එක එහා පැත්තට දාම p ඍණ n. දැන් බලන්න. p ට p සමානයි. එහෙනම් mu y සමාන වෙන්න ඕන. mu y සමාන වුණා නම් අපිට කියන්න පුළුවන් xy සමානයි කියලා. ඉතින් m සහ n සමාන වෙන්නේ නැද්ද? වෙනවා. ගානේ දීලා තියෙනවා කරුණ. m සමානයි n කියලා. හරි. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන්. m නිසා x සමානයි කාටද? y ට. පැහැදිලිනේ? p ට p සමානයි, m ට n සමානයි. ගානේ දීලා තිබ්බයි. හරි. එහෙනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් x සමානයි y කියලා. හරි. ඔයගොල්ලන්ට මම ගෙදර වැඩන ගානක් දීලා අදට අපි ඔතනින් නවත්තනවා. මොකද මේ
ඊට පස්සේ කතා කරගෙන යන තියෙන අනිත් ක්‍රමයන් සම්බන්ධව කෙටි ප්‍රශ්න ටිකක් අපව එක දිගට හදාගෙන යන්න තියෙන්නේ සහ අන්තිමට ක්‍රමයන් ටිකක් කතා කරන්න තියෙනවා. ඔය වගේ සාධනය කිරීම කීපයක් කතා කරන්න තියෙනවා. හරි. මේක ගෙදරදී හදන්න ඕනේ. හරි. මේ ගාන ගෙදරදී හදන්න මම මේ දැන් දාන්නේ. දීර්ඝනේ සමානයි දීර්ඝන C බව. හරි. ඔය ගාන දෙගන්නකො. හරි. ඇඳගෙන ඉවර කට්ටිය ලියු වෙන්න අපි අදට ඔච්චරයි කරන්න පුතේ.